සුබ දවසක් හැමෝටම. මම අද මේ වීඩියෝ එකෙන් කරන්නේ උසස් පෙළ භෞතික විද්‍යාව ඉලෙක්ට්‍රෝන විද්‍යාව කියන පාඩමේ තාර්කික පරිපථ හා පිළිපොළ පරිපථ කියන කොටස. මම කලින් වීඩියෝස් 4කින් ඒ පාඩමේ මුල් කොටස් වෙන අර්ධ සන්නායක සහ ඩියෝඩ පිළිබඳවත්, ද්විධ්‍රව ට්‍රාන්සිස්ටර්ස් පිළිබඳවත්, ඒකධ්‍රව ට්‍රාන්සිස්ටර්ස් පිළිබඳවත්, කාරකාත්මක වර්ධක පිළිබඳවත් සාකච්ඡා කරා. මම මේ වීඩියෝ එකෙන් තාර්කික ద్వාර පිළිබඳව සාකච්ඡා කරනවා. මේ තාර්කික ద్వාර සම්බන්ධ වෙන්නේ සංඛ්‍යාංක පරිපථ සඳහා. අපි දැන් බලමු ප්‍රතිසම සංඥා කියන්නේ මොනවද, සංඛ්‍යාංක සංඥා කියන්නේ මොනවද කියලා සාකච්ඡා කරමු. දැන් අපි බලමු මේ ප්‍රතිසම සංඥා සහ සංඛ්‍යාංක සංඥා කියන සංඥා දෙවර්ගයේ වෙනස මොකක්ද කියලා. ප්‍රස්තාරිකව මේ ප්‍රතිසම සංඥාව නිරූපණය කරලා තියෙන ආකාරය තමයි තිරයේ දිස් වෙන්නේ. මේකේ ප්‍රතිසම සංඥාවක විස්තරයට ඒ පවතින පරාසය තුල සෑම අගයක්ම තියෙන්න පුළුවන්. ඒ කියන්නේ මේ ප්‍රතිසම සංඥාවක් සන්තතිකයි. හැබැයි සංඛ්‍යාංක සංඥා දැන් මම මේ තිරේ දක්වලා තියෙන ආකාරයට සන්තතික නැහැ, විවික්තයි. ඒ කියන්නේ උපරිමයක් සහ අවමයක් තියෙන ඒ අතර පරාසය තුල අගයක් පවතින්නේ නැහැ. එතකොට මේ ආකාරයට අපිට ප්‍රතිසම සංඥා සහ සංඛ්‍යාංක සංඥාවල වෙනස ප්‍රස්තාරිකව හඳුනා ගන්න පුළුවන්. අපි දැන් මේ පාඩමේ කතා කරන්නේ මේ සංඛ්‍යාංක සංඥා පිළිබඳව. ඕගලන්ට පේනවා මේ සංඛ්‍යාංක සංඥාවක වෙනස් වෝල්ටීයතා මට්ටම් දෙකක් තියෙනවා. එතකොට මේක ඉලෙක්ට්‍රොනික පරිපථයකට ලබා දෙද්දී වෝල්ටීයතා මට්ටම් දෙකට නිරූපණ දෙකක් ලබා දුන්නාම අපිට මේ වෝල්ටීයතා දෙක පහසුවෙන් හඳුනා ගන්න පුළුවන්. අපි ඒ සඳහා භාවිතා කරන්නේ ද්විමය සංඛ්‍යා පද්ධතිය. මේ ද්විමය සංඛ්‍යා පද්ධතියකදී අපි භාවිතා කරන්නේ 0 සහ 1 කියන සංඛ්‍යා දෙක පමණයි. එතකොට අපි මේකෙදී වෝල්ටීයතා මට්ටම් දෙකක් 0 සහ 1 කියන සංඛ්‍යා දෙකෙන් නිරූපණය කරනවා. සාමාන්‍යයෙන් ඉහළ වෝල්ටීයතා මට්ටම 1නුත් පහළ වෝල්ටීයතා මට්ටම 0නුත් අපි නිරූපණය කරනවා. ඉලෙක්ට්‍රොනික විද්‍යාවේදී මේ මට්ටම් දෙක අපි ස්විච් ඇරීම, බැසීම, බල්බ නිවීම, දැල්වීම ආදී ලෙස යොදා ගන්නවා. එතකොට මේ ආකාරයට මට්ටම් දෙකක ක්‍රියා කරන මූලික සංඛ්‍යාංක ඉලෙක්ට්‍රොනික පරිපථ වලට අපි තාර්කික ద్వාර කියලා හඳුන්වනවා. දැන් අපි සාකච්ඡා කරමු තාර්කික ద్వාර පිළිබඳව. තාර්කික තීරණයක් ගන්න ලබන ඉලෙක්ට්‍රොනික පරිපථයක් අපිට තාර්කික ద్వාරයක් කියලා හඳුන්වන්න පුළුවන්. ඒවාට ප්‍රධාන කිහිපයක් තියෙන්න පුළුවන්. ඒ වුණාට මේ තාර්කික ద్వාර වලට තියෙන්නේ එක් ප්‍රතිදානයක්, එක් අවුට්පුට් එකක් විතරයි. මේ තාර්කික ద్వාරවල ප්‍රධානයේ තර්කාගයන් මත තමයි ප්‍රතිදානයගේ තීරණය වෙන්නේ. මෙහි ප්‍රධානයට ගැලපෙන ප්‍රතිදානයේ තර්කගය දෙන ලබන වගුවට අපි කියනවා සත්‍යතා වගුව කියලා. ඒ වගේම ප්‍රතිදානයේ තාර්කික ප්‍රකාශනයට අපි කියන්නේ බූලියානු ප්‍රකාශනය කියලා. අපි දැන් බලමු මේ තාර්කික ద్వාරවල පරිපථ සංකේත, සත්‍යතා වගු සහ බූලියානු ප්‍රකාශන මොනවද කියලා. අපි දැන් බලමු ඉස්සෙල්ලම AND ගේට් එකේ පරිපථ සටහන. මේ තියෙන්නේ AND ගේට් එකේ පරිපථ සටහන. මේකට ප්‍රධානයන් දෙකක් සපයනවා. එතකොට එක් ප්‍රතිදානයක් තමයි අපිට ලැබෙන්නේ. මෙතන බූලියානු ප්‍රකාශනය අපි ලියන්නේ AND ගේට් එකකට නම් A තිත B කියලා කියන්නේ ප්‍රධාන දෙක තිතකින් තමයි සම්බන්ධ කරන්නේ. එතකොට මේ ප්‍රධානයන් වෙනස් වෙද්දී ප්‍රතිදානය වෙනස් වෙන ආකාරය අපිට සත්‍යතා වගුවකින් නිරූපණය කරන්න පුළුවන්. එතකොට මේ සපයන ප්‍රධානයන් වෙනස් වෙන ආකාර ගණන තීරණය වෙන්නේ ප්‍රධානයන් ගණන මත. එතකොට ප්‍රධානයන් දෙකක් තියෙනවා නම් අපිට ප්‍රධානයන් වෙනස් කරන්න පුළුවන් ආකාර දෙකේ
n වෙනි බලයක්. දැන් ප්‍රධානයන් දෙකක් නිසා දෙකේ දෙවෙනි බලයක්. ඒ කියන්නේ ආකාර 4කට අපිට මේ ප්‍රධානයන් ලබා දෙන එක වෙනස් කරන්න පුළුවන්. ඒ කියන්නේ අපිට A වලට බිඳුව B වලට බිඳුව දෙන්න පුළුවන්. එහෙම නැත්නම් A වලට බිඳුව B වලට 1. එහෙම නැත්නම් A වලට 1 B වලට බිඳුව. එහෙම නැත්නම් දෙකටම 1. මේ ආකාරයට අපි ප්‍රධානයන් දෙන ආකාර 4ක් තියෙනවා. එතකොට මේ AND ගේට් එකකදී නම් මේ ප්‍රතිදානය වෙන්න ඕනේ මේ ප්‍රධානයන් දෙකම බිඳුව වුණොත් බිඳුව. එතකොට මේ ප්‍රධානයන් දෙකෙන් එකක් හරි බිඳුව වුණත් බිඳුව. එතකොට මේකෙත් ප්‍රධානයන් දෙකෙන් එකක් බිඳුව නිසා බිඳුව. එතකොට ප්‍රධානයන් දෙකම එක වුණොත් ප්‍රතිදානය 1. එතකොට මේ තියෙන්නේ AND ගේට් එක පරිපත සටහන බූලියානු ප්‍රකාශනය සහ සත්‍යතා වගු. එතකොට මේව මතක තියාගන්න ඕනේ. අපි බලමු ඊළඟට O ගේට් එක සම්බන්ධව. මේ O ගේට් එකේ පරිපත සංකේතය. එතකොට O ගේට් එකේ බූලියානු ප්‍රකාශනය තමයි මේ තියෙන්නේ. F සමාන වෙන්නේ A ධන B. එතකොට මේකෙදි ප්‍රතිදානය සමාන වෙන්නේ ප්‍රධාන දෙකේ එකතුවට. මෙතනදී සපයන්නේ අපි ප්‍රධාන දෙකයි. එහෙනම් මම කලින් කිව්ව ආකාරයට මෙයාගේ ප්‍රධාන වෙනස් වෙන ආකාර වෙන්නේ දෙකේ දෙවෙනි බලය. ඒ කියන්නේ 4 ආකාරයකට ප්‍රධානයන් අපිට වෙනස් කරන්න පුළුවන් දෙන ආකාරය. අපි බලමු මේකෙදි අපි ප්‍රධානය මෙයාත් බිඳුවයි මෙයාත් බිඳුවයි. එහෙම නැත්නම් මෙයා බිඳුවයි මෙයා 1යි. එහෙම නැත්නම් මෙයා 1යි මෙයා බිඳුවයි. නැත්නම් දෙන්නටම 1 1. මේ ආකාරයට ප්‍රධාන වෙනස් කරන්න පුළුවන්. මේකෙදි වෙන්නේ ප්‍රතිදානය එක අවස්ථාවක් හරි එක වුණොත් මෙයාගේ ප්‍රතිදානය අනිවාර්යෙන් එක වෙනවා. එහෙනම් මෙතන එක අවස්ථාවකවත් එක වෙලා නැහැ. එහෙනම් ප්‍රතිදානය බිඳුවයි. එතකොට මෙතන එක ප්‍රධානයක් එක වෙලා. එහෙනම් මෙයාගේ ප්‍රතිදානය 1යි. මෙයාගේ එක තියෙන නිසා ප්‍රතිදානය 1යි. මෙයාගේ දෙන්නම 1. එහෙනම් එක අවස්ථාවක් හරි ප්‍රධානය 1 වෙලා තියෙන නිසා ප්‍රතිදානය 1 වෙනවා. එතකොට මේ තියෙන්නේ O ගේට් එකේ පරිපත සටහන බූලියානු ප්‍රකාශනය සහ සත්‍යතා වගුව. එතකොට මේක අපි මතක තබා ගත යුතුයි. දැන් අපි බලමු not ద్వාරයේ පරිපත සංකේතය. මේ තියෙන්නේ not ద్వාරයේ පරිපත සංකේතය. මේකෙදි බූලියානු ප්‍රකාශනය වෙන්නේ f සමානයි a bar. මේකෙදි අපි සපයන වෝල්ටීයතාවයට ප්‍රතිවිරුද්ධ වෝල්ටීයතාවය තමයි ප්‍රතිදානීය විදිහට අපිට ලැබෙන්නේ. එතකොට මේකෙදි එක් ප්‍රධානයක් තියෙන නිසා කලින් කිව්ව ආකාරයට මෙතන ප්‍රධානයන් වෙනස් කළ හැකි ආකාර තියෙන්නේ දෙකේ පළවෙනි බලයක්. ඒ කියන්නේ ආකාර දෙකයි. එතකොට අපිට ඒක ලියන්න පුළුවන් A බිඳුව වුණොත් A එක වුණොත්. එතකොට මම කිව්වා මේකෙදි ප්‍රධානයට විරුද්ධ ආකාරයට තමයි ප්‍රතිදානය ලැබෙන්නේ කියලා. එහෙනම් ප්‍රධානය බිඳුවයි නම් අපිට ප්‍රතිදානය ලැබෙන්නේ 1යි කියලා. එතකොට ප්‍රධානය 1 වුණොත් ප්‍රතිදානය ලැබෙන්නේ බිඳුවයි කියලා. එතකොට මේ ආකාරයට තමයි මේ not ద్వාරයේ සත්‍යතා වගුව ගොඩනගන්නේ. දැන් අපි බලමු NAND ගේට් එක සම්බන්ධව. NAND ගේට් එක කියන්නේ AND ගේට් එකේ සහ NOT ගේට් එකේ එකතුවක්. එතකොට මේකෙදි ප්‍රධාන දෙකක් සපයනවා. මේ ප්‍රතිදානය AND ගේට් එකෙන් ලැබුණු ප්‍රතිදානයේ ප්‍රතිවිරුද්ධාගය තමයි ලැබෙන්නේ. එතකොට මේකෙදි ප්‍රධාන දෙකක් නිසා ප්‍රධාන වෙනස් කරන්න පුළුවන් ආකාර 4ක් තියෙනවා. මේකෙදි අපි AND ගේට් එකේදී ප්‍රතිදානය ලිව්වේ A තිත B කියලා. එතකොට මේක ඒකේ ප්‍රතිවිරුද්ධාගය ලැබෙන නිසා අපි ලියන්නේ F සමානයි A තිත B වල බා. මොකද not ගේට් එක සම්බන්ධ වෙලා තියෙන නිසා. අපි දැන් බලමු ප්‍රධානයන් සපයද්දී කොහොමද ලියන්නේ කියලා.
අපිට පුළුවන් බිඳුව බිඳුව ලෙසත් බිඳුව එක ලෙසත් එක බිඳුව ලෙසත් එක ලෙසත් ප්‍රධානයන් සපයන්න පුළුවන්. එතකොට AND ගේට් එකේදී නම් දෙකම බිඳුව වෙච්ච අවස්ථාවේදී බිඳුව තමයි ප්‍රතිදානයට ලැබුණේ. මේකෙදි ඒකේ ප්‍රතිවිරුද්ධකේ. ඒ කියන්නේ බිඳුව බිඳුව ලැබුණොත් ප්‍රතිදානය 1යි. බිඳුව සහ 1 ලැබුණාම AND ගේට් එකේදී නම් අපිට ප්‍රතිදානය ආවේ බිඳුවයි කියලා. එහෙනම් මේ NAND ගේට් එකේදී ප්‍රතිදානය එන්නේ 1යි කියලා. ඒ වගේම මෙතනදිත් 1 බිඳුව ආවහම අපිට ප්‍රතිදානය ආවේ බිඳුවයි කියලා. එහෙනම් NAND ගේට් එකේදී එන්නේ 1යි කියලා. ප්‍රධානයන් 1 වුණොත් අපි දන්නවා AND ගේට් එකක නම් ප්‍රතිදානය 1යි. එතකොට මේ NAND ගේට් එකේදී ප්‍රතිදානය වෙන්න ඕනේ බිඳුව. මේ ආකාරයට අපිට NAND ගේට් එකේ පරිපත සංකේතය, බූලියානු ප්‍රකාශනය සහ සත්‍යතාව වගුව ගොඩනගන්න පුළුවන්. දැන් අපි බලමු NOR ගේට් එක සම්බන්ධව. මේ NOR ගේට් එක OR ගේට් එකේ සහ NOT ගේට් එකේ එකතුවක්. එතකොට මේ NOR ගේට් එකේ අපිට ලැබෙන්නේ OR ගේට් එකෙන් ලැබුණ ප්‍රතිදානයේ ප්‍රතිවිරුද්ධ අගය. එතකොට මේක තමයි මේ NOR ගේට් එකේ පරිපත සංකේතය. අපිට මේ NOR ගේට් එක ලියන්න පුළුවන් OR ගේට් එකේ ප්‍රතිවිරුද්ධ අගය නිසා F සමානයි A ධන B වල බා. මේ තියෙන්නේ NOR ගේට් එකේ බූලියානු ප්‍රකාශනය. එතකොට මේකෙදි ප්‍රධානයන් දෙකක් නිසා අපිට ප්‍රධානයන් සපයන්න පුළුවන් ආකාර 4ක් තියෙනවා. අපි බලමු මේ ආකාර 4ෙදි කොහොමද ප්‍රතිදානය ලැබෙන්නේ කියලා. ප්‍රධානය බිඳුව බිඳුව වෙන්න පුළුවන්, බිඳුව 1 වෙන්න පුළුවන්, 1 බිඳුව වෙන්න පුළුවන්, 1 1 වෙන්න පුළුවන්. එතකොට අපි කලින් කතා කරා OR ගේට් එකේ ප්‍රතිදානය බිඳුව බිඳුව අවස්ථාවේදී විතරයි බිඳුව උනේ. අනිත් සෑම අවස්ථාවෙකදීම 1. එහෙනම් මේ NOR ගේට් එක ඊට ප්‍රතිවිරුද්ධ නිසා බිඳුව බිඳුව අවස්ථාවේදී විතරයි 1 ලැබෙන්නේ. අනිත් සෑම අවස්ථාවෙදීම බිඳුව ලැබෙන්න ඕනේ. එතකොට මෙතන 1 මේ සෑම අවස්ථාවකම බිඳුව. මේ ආකාරයට තමයි NOR ගේට් එකේ සත්‍යතාව වගුව ගොඩනගන්නේ. එතකොට මේ තියෙන NOR ගේට් එකේ පරිපත සංකේතය, මේ බූලියානු ප්‍රකාශනය, මේ තියෙන සත්‍යතාව වගුව. දැන් අපි බලමු XOR ద్వාරය පිළිබඳව. මේකෙදිත් ප්‍රධාන දෙකක් තියෙනවා. එතකොට මේ ප්‍රධාන දෙක ලබා දෙන ආකාර 4ක් ගැන සාකච්ඡා කරන්න පුළුවන්. එතකොට මේ තියෙන්නේ මේ XOR පරිපතයේ සංකේතය. මේ තියෙන්නේ බූලියානු ප්‍රකාශනය. දැන් අපි බලමු සත්‍යතාව වගුව කොහොමද ගොඩනගන්නේ කියලා. එතකොට මේකේ ප්‍රධානයන් බිඳුව 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 1 1 බිඳුව 1 1 ලෙස වෙනස් වෙන්න පුළුවන්. මේකෙදි ප්‍රධානයන් දෙකම එකම අගය ගත්තොත් ප්‍රතිදානය බිඳුවයි. එතකොට මේ බිඳුව බිඳුව කියන්නේ ප්‍රධානයන් දෙකම එකම අගය. එහෙනම් ප්‍රතිදානය බිඳුවයි. එතකොට මේකෙදි ප්‍රධානයන් දෙකම එකම අගය කියන්නේ 1 1 තමයි අරන් තියෙන්නේ. එහෙනම් ප්‍රතිදානය බිඳුවයි. එතකොට ප්‍රධානයන් දෙක වෙනස් නම් ප්‍රතිදානය 1 1 වෙනවා. මේ තියෙන්නේ XOR ద్వාරයේ පරිපත සංකේතය, බූලියානු ප්‍රකාශනය සහ සත්‍යතාව වගුව. දැන් අපි කතා කරමු XNOR ద్వාරය පිළිබඳව. මේක XOR ద్వාරයට NOT ద్వාරය එකතු වුණා වගේ ක්‍රියාවලියක් තමයි වෙන්නේ. මේකෙදි බූලියානු ප්‍රකාශනය වෙන්නේ XOR ద్వාරයේ බූලියානු ප්‍රකාශනයට ලියපු එකේ බා. ඒක තමයි මම මෙතන මේ ලියලා තියෙන්නේ. එතකොට අපි බලමු මේ XNOR ద్వාරයේ සත්‍යතාව වගුව කොහොමද ගොඩනගන්නේ කියලා. මේකෙදි ප්‍රධානයන් ආකාර 4කට දෙන්න පුළුවන්. මේ ආකාරයට.
එතකොට කලින් කතා කරපු x O ద్వාරයේදී අපි කිව්වේ මේ ප්‍රධානයන් දෙකම එක වගේ නම් ප්‍රතිදානය බිඳුවයි කියලා. එතකොට මේකේ වෙන්නේ ඒකේ ප්‍රතිවිරුද්ධකේ. ඒ කියන්නේ මේ ප්‍රධානයන් දෙකම එක වගේ නම් ප්‍රතිදානය එකයි. එතකොට බිඳුව වුණත් එකයි, එක වුණත් එකයි. එතකොට මේ ප්‍රධානයන් දෙකම ආකාර දෙකකට සැපයුවොත් ප්‍රතිදානය වෙන්නේ බිඳුව. එතකොට මේ ආකාරයට x නොද්වාරේ පරිපත සංකේතයත් බූලියානු ප්‍රකාශනයත් සත්‍යතාවගුවත් අපිට ගොඩනගන්න පුළුවන්. අපි දැන් බලමු බිට් සහ බයිට් කියන්නේ මොනවද කියලා. බිට් කියන්නේ පරිගණකයේ මූලික මිනුම් ඒකකය. මේ නිර්මාණය වෙලා තියෙන ද්විමීය සංඛ්‍යා පද්ධතිය. අපි දන්නවා ද්විමීය සංඛ්‍යා පද්ධතියේ තියෙන්නේ බිඳුව සහ එක කියන සංඛ්‍යා දෙක. මේ සංඛ්‍යා අගයන් තමයි අපි බිටුවක් කියලා හඳුන්වන්නේ. මේ නිර්මාණය වෙලා තියෙන්නේ බයිනරි ඩිජිට් කියන වචනේ. ඒකේ B සහ ඩිජිට් කියන එකේ IT එකතු වෙලා තමයි බිට් කියන වචනේ නිර්මාණය වෙලා තියෙන්නේ. එතකොට මේ බිට් 8ක් තමයි බයිට් එකක් කියලා අපි හඳුන්වන්නේ. දැන් අපි සාකච්ඡා කරමු MSB සහ LSB කියන්නේ මොනවද කියලා. MSB කියන්නේ වැඩිම වෙසෙසි බිටුව, most significant bit. LSB කියන්නේ අඩුම වෙසෙසි බිටුව, least significant bit. මේකෙදි මේ ද්විමීය සංඛ්‍යා පද්ධතිය සඳහා පමණයි අපි මේක සාකච්ඡා කරන්නේ. ද්විමීය සංඛ්‍යාවක පූර්ණ සංඛ්‍යාවක් වමේ සිට දකුණට කියවද්දී දකුණු කෙළවරීම පිහිටි අගය තමයි අපි අඩුම වෙසෙසි බිටුව කියලා හඳුන්වන්නේ. ඒතර වම් කෙළවරීම පිහිටි ශුන්‍ය නොවන අගයට අපි කියන්නේ වැඩිම වෙසෙසි බිටුව කියලා. ඒ වගේම ද්විමීය දශම සංඛ්‍යාවලදී දශම තිතට දකුණු පසින් ඈතින්ම පිහිටි ශුන්‍ය නොවන අගය අඩුම වෙසෙසි බිටුව වන අතර දශම තිතට වම් පසින් ඈතින්ම පිහිටි ශුන්‍ය නොවන අගය තමයි අපි වැඩිම වෙසෙසි බිටුව කියලා හඳුන්වන්නේ. අපි දැන් සාකච්ඡා කරමු උදාහරණ කිහිපයක්. බූලියානු ප්‍රකාශනයක් දී ඇති විට සත්‍යතාවගුව ගොඩනගන්නේ කොහොමද? තාර්කික ద్వාර පරිපතය ගොඩනගන්නේ කොහොමද? තාර්කික ద్వාර පරිපතයක් දී ඇති විට බූලියානු ප්‍රකාශනය ගොඩනගන්නේ කොහොමද? සත්‍යතාවගුවක් දී ඇති විට බූලියානු ප්‍රකාශනය ගොඩනගන්නේ කොහොමද? මේ ආදී වශයෙන් කොටස් කිහිපයක් සාකච්ඡා කරමු. මේකෙදි මම තාර්කික ద్వාර පරිපතයේ දී ඇති විට සහ සත්‍යතාවගුව දී ඇති විට සාකච්ඡා කරන්නේ බූලියානු ප්‍රකාශනය ගොඩනැගීම විතරයි. මොකද මම කලින්ම කතා කරන බූලියානු ප්‍රකාශනය දී ඇති විට කොහොමද සත්‍යතාවගුව තහ තාර්කික ద్వාර පරිපතය ගොඩනගන්නේ කියලා. ඒ මගින් අපිට පුළුවන් මේ අවස්ථා දෙකේදී ගොඩනගාගත් බූලියානු ප්‍රකාශනය උදව් කරගෙන අපිට අවශ්‍ය සත්‍යතාවගුව හෝ තාර්කික ద్వාර පරිපතය ගොඩනගා ගන්න. අපි දැන් බලමු දෙන ලද බූලියානු ප්‍රකාශනයකට සත්‍යතාවගුව ලබා ගන්න කොහොමද කියලා. මේ බූලියානු ප්‍රකාශනය ගත්තාම ඔයගොල්ලන්ට පේනවා මෙතන ප්‍රධානයන් දෙකක් තියෙනවා. මොකද A B කියලා සංකේත දෙකක් තියෙනවා කියන්නේ ප්‍රධානයන් දෙකක් තියෙනවා. එහෙනම් අපි ඉස්සෙල්ලම ලියාගමු මේ ප්‍රධානයන් දෙක. A B කියලා මම ලියාගත්තා. එතකොට මේ ප්‍රකාශනයේ ගොඩනැගිලා තියෙන්නේ A bar plus B bar. එහෙනම් අපි A භාවලගය සහ B භාවලගය හොයාගන්න ඕනේ. එහෙනම් මම ලියනවා A bar B bar. ඊට පස්සේ මෙයාගේ F ඒ කියන්නේ ප්‍රතිදානය වෙන්නේ මේ දෙකේ එකතුව. ඒ කියන්නේ O ගේට් එකකට සම්බන්ධ වෙලා තියෙන්නේ. මම මෙතනින් ප්‍රතිදානයට එන අගය ලියා ගන්නවා. එතකොට ප්‍රධානයන් දෙකක් නම් මම කලින් කිව්ව විදිහට ප්‍රධානයන් ලබා දෙන ආකාර 4ක් තියෙනවා. එහෙනම් මම ඒ ටික ලියා ගන්නම්. බිඳුව බිඳුව වෙන්න පුළුවන්. බිඳුව 1 වෙන්න පුළුවන්. 1 බිඳුව වෙන්න පුළුවන්.
1 1 වෙන්න පුළුවන්. එතකොට A බා සහ B බා හොයාගන්න ඕනේ. අපි දන්නවා A බා කියන්නේ ප්‍රධානයේ ප්‍රතිවිරුද්ධ අගය. එහෙනම් බිඳුව නම් A බා වෙන්නේ 1යි. එතකොට මෙතන බිඳුව වෙන්නේ A නම් A බා වෙන්නේ 1යි. එතකොට 1 නම් බිඳුවයි 1 නම් බිඳුවයි. B බා කියන්නේ B ගේ ප්‍රතිවිරුද්ධ අගය. එහෙනම් බිඳුව නම් 1 1 නම් බිඳුව බිඳුව නම් 1 1 නම් බිඳුව. එතකොට මෙතන F කියන්නේ මේ A බා සහ B බා O ගේට් එකකින් සම්බන්ධ වුණාම අපි දන්නවා O ගේට් එකකදී නම් මේ අගයන් දෙකම එකම අගය. කියන්නේ එක එක ලැබුණත් එක තියෙන අවස්ථා එකක් තිබුණත් ප්‍රතිදානය එකයි. ඒ කියන්නේ බිඳුව බිඳුව ලැබුණොත් විතරයි ප්‍රතිදානය බිඳුව උනේ. එක තියෙනවා නම් ප්‍රතිදානය එකයි. මෙතනත් එක තියෙන අවස්ථා එකක් තියෙන නිසා ප්‍රතිදානය එකයි. මෙතනත් එක තියෙන අවස්ථා එකක් තියෙන නිසා ප්‍රතිදානය එකයි. මෙතන ක්‍රියාත්මක වෙන්නේ මේ ප්‍රතිදානයට O ගේට් එකක් නිසා තමයි මෙලෙස අපිට සත්‍යතාවගව ගොඩනගෙන්නේ. අපි ඊළඟට බලමු තව උදාහරණයක්. දැන් අපි බලමු තවත් උදාහරණයක්. මේකෙදි බූලියානු ප්‍රකාශනයට අපිට දීලා තියෙන්නේ f සමානයි a.b.a+b. එතන මේකෙදි ප්‍රධානයන් දෙකක් තියෙන්නේ. a කියලා ප්‍රධානයකුයි b කියලා ප්‍රධානයකුයි. එතකොට අපි a දෙක ඉස්සෙල්ලාම ලියාගමු a b. ඊට පස්සේ මේක සුළු කරන්න නම් අපිට මේ a+b වල අගය හොයාගන්න ඕනේ. ඊට පස්සේ a.b වල අගය හොයාගන්න ඕනේ. ඒතර a දෙකේ ඩොට් හොයාගත්තා නම් අපිට f හොයාගන්න ලේසි. මම ආයෙ මේක ඔයගොල්ලන්ට කියන්නම්. මේකෙදි අපි කරන්න ඕනේ ඉස්සෙල්ලම a+b වල අගය හොයාගන්නවා. ඊට පස්සේ මේ a.b වල අගය හොයාගන්න. ඊට පස්සේ a දෙක තමයි AND ගේට් එකකින් සම්බන්ධ වෙලා තියෙන්නේ. එහෙනම් මම මේ දෙකේ අගයන් හොයාගන්න ලියන්නම්. ඉස්සෙල්ලාම a.b වල අගය හොයාගන්න ඕනේ අපි. ඊට පස්සේ a+b වල අගය හොයාගන්න ඕනේ. ඒතර මේ දෙක හොයාගත්තට පස්සේ ඒ ලැබෙන අගයන් AND ගේට් එකකට දැම්මහම තමයි අපිට f ප්‍රතිදානය ලැබෙන්නේ. එහෙනම් මෙතන ප්‍රධානයන් දෙකක් තියෙන නිසා කලින් කතා කරපු ආකාරවලටම මෙයාගේ ප්‍රධානයන් වෙනස් වෙන්න පුළුවන් ආකාර 4යි. බිඳුව 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 1 1 බිඳුව සහ 1 1 කියලා. එතකොට අපි මෙහෙම ප්‍රධානයන් දුන්නහම මේ a.b අපි AND ගේට් එකකදී කතා කරා a.b වල අගය එක අවස්ථාවක හරි බිඳුව තියෙනවා නම් යා ප්‍රතිදානය කරන්නේ බිඳුව. හැබැයි දෙකේදිම එක තිබුණොත් විතරයි යා එක කියලා ප්‍රතිදානය කරන්නේ. ඒක මතක තියාගන්න ඕනේ. ඒතර ඒ අනුව a.b වල අගය අපිට එන්නේ බිඳුව බිඳුව නම් බිඳුව. එක අවස්ථාවක් හරි බිඳුව නම් ප්‍රතිදානය බිඳුවයි. ඒතර මේකෙදි ප්‍රතිදානය බිඳුවයි. මේකෙදි ප්‍රධානයන් දෙකම එක එක නිසා ප්‍රතිදානය වෙන්නේ එකයි. එතකොට දැන් අපි a.b වල අගයන් ටික හොයාගත්තා. එහෙනම් ඊළඟට a+b. එතකොට a+b කියන්නේ මේක O ගේට් එකකින් තමයි සම්බන්ධ වෙලා තියෙන්නේ. එතකොට දැන් අපි මේ තීරුව සලකන්නේ නැහැ. මේ තීරුව සලකන්නේ නැතුව මේ a+b වල අගය හොයන්න ඕනේ. මේ දෙකේ O ගේට් එකකට සම්බන්ධ වුණා නම් එන අගයන්. එතකොට අපි දන්නවා O ගේට් එකකට සම්බන්ධ වුණාම එක අවස්ථාවක හරි එක තිබුණොත් ප්‍රතිදානය එකයි. එහෙනම් බිඳුව බිඳුව වෙලාවට බිඳුවයි. මේකේ එක අවස්ථාවක් හරි එක වෙලා තියෙන නිසා එකයි. මේකෙත් එක අවස්ථාවක් හරි එක වෙලා තියෙන නිසා එකයි. මේකෙත් එක අවස්ථාවක් හරි එක තියෙන නිසා එකයි. එහෙනම් දැන් අපිට මේ තීරු දෙක අවශ්‍ය වෙන්නේ නැහැ මේ f වල අගය හොයන්න. මොකද අපි a.b සහ
A plus B හොයාගෙන අවසాన. එහෙනම් A දෙක AND ගේට් එකකට සම්බන්ධ වුණාම ලැබෙන ප්‍රතිදානය තමයි F වලගේ වෙන්න ඕනේ. එහෙනම් මේක AND ගේට් එකකින් සම්බන්ධ වෙලා තියෙනවා නම් AND ගේට් එක තියෙන එක තමයි අපි දන්නවා එක අවස්ථාවක හරි බිඳුව තිබුණොත් එයාගේ ප්‍රතිදානය බිඳුවයි. එහෙනම් මේ බිඳුව නම් බිඳුවයි. එක අවස්ථාවක් හරි බිඳුව වෙලා තියෙන හින්දා බිඳුවයි. මේකෙත් එක අවස්ථාවක් හරි බිඳුව වෙලා තියෙන නිසා බිඳුවයි. ඊට පස්සේ එක අවස්ථාවේදී එකයි. එතකොට මේ දෙකට අපිට මේ තීරු දෙක අවශ්‍ය වුණේ නැහැ. අපි සැලකුවේ මේ තීරුවයි විතරයි. මොකද ඒ දෙක තමයි මේ ප්‍රකාශනයේ තියෙන්නේ. එහෙනම් ඒ විදිහට තමයි බූලියානු ප්‍රකාශනයක් දීලා තියෙද්දි සත්‍යතාවග්ගුව ගොඩනගන්නේ. දී ඇති බූලියානු ප්‍රකාශනයකට තාර්කික ద్వාර පරිපථය සැලසුම් කරන්නේ කොහොමද කියලා. මේකෙදි අපිට පේනවා මෙතන ප්‍රධානයන් තුනක් තියෙනවා A, B, C කියලා. එතකොට මෙතන A_.C මෙන්න මේ අගයට තමයි මේ A කියන ප්‍රධානය O ගේට් එකකින් සම්බන්ධ වෙලා තියෙන්නේ. එතකොට B_C කියන්නේ B_Cට සම්බන්ධ වෙලා තියෙන AND ගේට් එකකින්. එතකොට අපිට මේක මෙහෙම අඳින්න පුළුවන්. ප්‍රධානයන් තුනක් තියෙන නිසා මම ඉස්සෙල්ලාම මෙහෙම ප්‍රධානයන් තුන ඇඳ ගන්නම්. එතකොට මෙයා A, මෙයා B, මෙයා C. අපිට කියන්නේ මෙතන B_C. ඒ කියන්නේ මෙයාට not එකක් සම්බන්ධ වුණාම තමයි B එන්නේ. එතකොට මේ B මේ C සම්බන්ධ වෙන්නේ AND ගේට් එකකින්. එහෙනම් අපි A දෙක සම්බන්ධ කරමු AND ගේට් එකකින්. ඔන්න මෙතෙන්ට එන්නේ දැන් B_C. මොකද මෙතනින් B එනවා, B වෙනවා, B/C AND එකකින් සම්බන්ධ වුණාම B_C. මේකට මේ A කියන ප්‍රධානය සම්බන්ධ වෙන්නේ O ගේට් එකකින්. එහෙනම් මේ දෙක සම්බන්ධ වෙන්න ඕනේ O ගේට් එකකින්. එතකොට මෙතනින් එනවා A කියන ප්‍රධානය, මෙතනින් එනවා B_C. එහෙනම් අවසානයේ F කියන ප්‍රතිදානයට අපිට තාර්කික ద్వාර පරිපථය මෙලෙස ගොඩනගන්න පුළුවන්. එහෙනම් මම මොකක්ද ඉස්සෙල්ලම කරේ? මෙතන ප්‍රධානයන් තුනක් තියෙනවායි කියලා අඳුරගත්තා. ඒ තුනෙන් මේ කොටස ඉස්සෙල්ලම ගොඩනගා ගත්තා AND ద్వාරයකට සම්බන්ධ කරලා. ඊට පස්සේ මෙතනින් එන ප්‍රධානයට අපි සම්බන්ධ කරා A කියන ප්‍රධානය O ගේට් එකකින්. ඊට පස්සේ තමයි මේ ප්‍රතිදානය ගත්තේ. අපි තව උදාහරණයක් කතා කරමු. එතකොට තවදුරටත් අවබෝධ කරගන්න පුළුවන්. දැන් අපි බලමු දෙවෙනි උදාහරණ ගාන. මේ බූලියානු ප්‍රකාශනයේට කොහොමද තාර්කික ద్వාර පරිපථය නිර්මාණය කරන්නේ කියලා. එතකොට මෙතන ඔයගොල්ලන්ට පේනවා ප්‍රධාන තුනක් තියෙනවා A, B, C කියලා. එහෙනම් අපි ඉස්සෙල්ලම ඒ සඳහා අග්‍ර තුනක් ඇඳගමු. A, B, C. උතර මම මේක නම් කරන්නම් A, B, C කියලා. ඊට පස්සේ මේකේ කියලා තියෙන්නේ මේ A_B වලට C.B වල බා තමයි O ගේට් එකකින් සම්බන්ධ කරලා තියෙන්නේ. එහෙනම් මෙතන අපි මේ කොටස ඉස්සෙල්ලම හදාගමු. A බා කියන්නේ මෙතන not ගේට් එකක් සම්බන්ධ වෙලා තියෙන්න ඕනේ. ඒතර මෙතනින් එන්නේ A බා. A බා වලට B සම්බන්ධ වෙන්නේ AND ගේට් එකකින්. තිතක් නිසා AND ගේට් එකකින් තමයි සම්බන්ධ වෙන්න ඕනේ. මම ඒක මෙලෙස අඳින්නම්. එතකොට අපි මේ කොටස නිර්මාණය කරලා ඉවරයි. ඊළඟට අපි මේ කොටස බලමු.
මේකෙදි කියන්නේ c.b වල බා. එහෙනම් ඉස්සෙල්ලා මේ c.b හදාගෙන ඉන්න ඕනේ. ඒ කියන්නේ මේ b වලින් අපි අග්‍රයක් ගමු. මේක AND ගේට් එකකින් සම්බන්ධ වෙන්න ඕනේ. එතකොට තමයි c.b එන්නේ. ඒකේ බා අපිට ඕන නම් මෙතන මෙහෙම බිඳුවක් දාන්න පුළුවන්. එහෙම නැත්නම් වෙනම not ගේට් එකක් සම්බන්ධ කරන්න පුළුවන්. මම වෙනම not ගේට් එකක් සම්බන්ධ කරන්නම් පැහැදිලි වෙන්න. එතකොට c.b එනවා මෙතනේ. ඒකේ බා තමයි මෙතෙන්ට එන්නේ. ඊට පස්සේ මේ දෙක O ගේට් එකකින් සම්බන්ධ වෙන්න ඕනේ. එහෙනම් මෙතනින් එන පිළිතුර සහ මෙතනින් එන පිළිතුර මම O ගේට් එකකින් සම්බන්ධ කරන්නම්. එතකොට A B C කියන මේ ප්‍රධාන තුන මෙතනින් එනවා a.b මෙතෙන්ට එනවා c.b මෙතෙන්ට එද්දි c.b වල බා. එහෙනම් අවසාන F ප්‍රතිදානය ලැබෙනවා අපිට a.b ධන c.b වල බා කියලා. ඒතර මේ විදිහට තමයි අපිට බූලියානු ප්‍රකාශනයක් දුන්නහම තාර්කික ద్వාර පරිපථය නිර්මාණය කරන්නේ. අපි දැන් බලමු දෙන ලද තාර්කික ద్వාර පරිපථයකට බූලියානු ප්‍රකාශනය ගොඩනගන්නේ කොහොමද කියලා. මෙතන අපි ප්‍රදානය කරනවා A B C කියලා තුනක්. එතකොට මෙතන A එද්දි මෙතන not ద్వාරයක් තියෙන නිසා මෙතනදී A බා වෙනවා. මෙතනින් B තමයි A බා සහ B තමයි මේ AND ద్వාරයට ඇතුල් වෙන්නේ. එහෙනම් මේ AND ద్వාරයේ ප්‍රතිදානය වෙන්නේ A bar dot B. ඊට පස්සේ මෙතනින් B එනවා. මෙතනින් C බා තමයි මේ පැත්තට එන්නේ. C බා. එතකොට C බා සහ B තමයි මේ AND ద్వාරයට සම්බන්ධ වෙන්නේ. එහෙනම් එතන ප්‍රතිදානය වෙන්නේ B dot C bar. එතකොට A bar dot B සහ B dot C bar තමයි මේ O ద్వාරයට ඇතුල් වෙන්නේ. එතකොට මේ O ద్వාරයෙන් වෙන්නේ A bar dot B කියන එකට එකතු වෙනවා B dot C bar කියන එක. එතකොට අවසාන ප්‍රතිඵලය ඒ කියන්නේ අවසාන ප්‍රතිදානය වෙන්නේ මේක. එහෙනම් අපිට මේ තාර්කික ద్వාර පරිපථයේ බූලියානු ප්‍රකාශනය ලියන්න පුළුවන්. F සමානයි A bar dot B එකතු කිරීම B dot C bar කියලා. අපි තව එක් උදාහරණයක් බලමු. මේ තාර්කික ద్వාර පරිපථය දුන්නහම කොහොමද බූලියානු ප්‍රකාශනය ගොඩනගන්නේ කියලා. මෙතනදී not ద్వාරයක් තියෙන්නේ. එහෙනම් මෙතනින් A ඇතුළත් වුණාම මෙතනදී A බා වෙනවා. එතකොට A බා සහ B තමයි මේ AND ගේට් එක තුලට ඉන්පුට් එක වෙන්නේ. එහෙනම් එතනින් ප්‍රතිදානය වෙන්න ඕනේ A bar dot B. ඊළඟට මෙතන මේ B එකෙන් not ద్వාරයකට සම්බන්ධ වෙලා තියෙන නිසා මෙතන B බා වෙනවා. ඊට පස්සේ මෙතනින් C තමයි ඉන්පුට් එක වෙන්නේ. මේක O ద్వාරයක්. එහෙනම් මේ O ద్వාරයක් හින්දා අපිට ලියන්න පුළුවන් එක B bar plus C කියලා. එතකොට මේ දෙන ප්‍රධාන දෙක තමයි මේකට මේ AND ගේට් එකට සම්බන්ධ වෙන්නේ. එහෙනම් AND ගේට් එකේදී අපිට ලියන්න පුළුවන් එක A bar dot B dot B bar plus C කියලා. එතකොට මේ තියෙන්නේ මේ ඉන්පුට් තුන මේකට ලබා දුන්නහම අවුට්පුට් එක කියන්නේ ප්‍රතිදානය.
එහෙනම් අපිට බූලියානු ප්‍රකාශනය ලියන්න පුළුවන් f සමානයි a bar dot b dot b bar plus c කියලා. එතකොට මම පළවෙනිම ආකාරයේදී කතා කරා මෙවැනි බූලියානු ප්‍රකාශනයක් අපි දන්නවා නම් කොහොමද සත්‍යතාවක් ගොඩනගන්නේ කියලා. එහෙනම් මේකෙදි දැන් අපි සාකච්ඡා කරන්නේ තාර්කික ద్వාරයකට බූලියානු ප්‍රකාශනයක් ගොඩනැගීම. එහෙනම් ඒ ආකාරයටම අපි ඒ දෙක සම්බන්ධ කරලා අපිට තාර්කික ద్వාරයක් දීලා තිබුණොත් සත්‍යතාවක් ගොඩනගා ගන්නත් පුළුවන්. ඒ කියන්නේ තාර්කික ద్వාරය දීලා තිබුණොත් බූලියානු ප්‍රකාශනය ලියාගෙන ඊට පස්සේ අපිට සත්‍යතාවක් අවශ්‍ය නම් ගොඩනගන්න පුළුවන්. අපි දැන් බලමු සත්‍යතාවක් දීලා තියෙද්දි බූලියානු ප්‍රකාශනය ගොඩනගන්නේ කොහොමද කියලා. මෙලෙස අපිට සත්‍යතාවක් දීලා තියෙද්දි මේ A B C කියන්නේ ප්‍රධානයන් තුනක්. F කියන්නේ ප්‍රතිදානය. අපි දන්නේ නැහැ කොහොමද මේ F ලැබිලා තියෙන්නේ කියලා. ඒක හොයාගන්න තමයි දැන් අපි යන්නේ. ඒකෙදි කරන්න ඕනේ අපි මේ F සඳහා එක කියලා ලැබිලා තියෙන පිළිතුරු තෝරගන්න ඕනේ. ඒකෙදි මෙතනදී එක කියලා ලැබිලා තියෙනවා. මෙතනදී එක කියලා ලැබිලා තියෙනවා. එහෙනම් ඊළඟට අපි කරන්න ඕනේ මෙතන ප්‍රධානය බිඳුව වෙලා තිබුණොත් අපි සලකන්න ඕනේ දැන් මෙතන A බිඳුවයිනේ. එහෙනම් A භාගයට තමයි ගන්න ඕනේ. B ප්‍රධානය එක වෙලා තියෙන අවස්ථාවක් නිසා B කියලා ගන්න ඕනේ. C කියලා ප්‍රධානය එක වෙලා තියෙන නිසා ඒක C කියලා ගන්න ඕනේ. එතකොට මෙව ලියන්න ඕනේ AND ගේට් එකකට සම්බන්ධ වන ආකාරයට. ඊට පස්සේ ඒ වගේ කිහිපයක් තියෙනවා නම් ඒව එකතු කරන්න ඕනේ අපි O ගේට් එකකින්. එතකොට මම මේක ලියන්න A bar dot B dot C. මොකද මේ බිඳුව හින්දා එක හින්දා ඊළඟට මේ අවස්ථාවේදී A dot B bar dot C A dot B bar dot C. එතකොට අපිට මේ පේලි දෙකට අපි ප්‍රකාශන දෙක ලියාගත්තා. එතකොට ඒ දෙක සම්බන්ධ කරන්න ඕනේ O ගේට් එකකින්. එහෙනම් අපිට බූලියානු ප්‍රකාශනය ලියන්න පුළුවන් F සමානයි A bar dot B dot C plus A dot B bar dot C කියලා. එතකොට මේ ආකාරයට තමයි බූලියානු ප්‍රකාශනය ගොඩනගන්නේ. එතකොට අපි කලින් අවස්ථාවලදී කතා කරලා තියෙනවා බූලියානු ප්‍රකාශනයක් ගොඩනගා ගත්තොත් කොහොමද තාර්කික ద్వාරයක් හදන්නේ කියලා. දැන් අපි බලමු දෙන ලද අවශ්‍යතාවයක් සඳහා සරල තාර්කික පරිපථයක් සැලසුම් කරන්නේ කොහොමද කියලා. මම ඒ සඳහා උදාහරණ ගණන් සාකච්ඡා කරන්නම්. කාර්යාලයක සවිකර ඇති වායු සමන යන්ත්‍රයක් ස්වයංක්‍රීයව ක්‍රියාත්මක වීමට නිර්මාණය කර ඇති අතර දහවල් කාලයේ කාර්යාලීය උෂ්ණත්වය සෙල්සියස් අංශක 25ට වඩා වැඩි වුවහොත් වායු සමන යන්ත්‍රය ක්‍රියාත්මක කිරීම ආරම්භ කළ යුතු අතර ඕනෑම අවස්ථාවකදී දුරස්ථ පාලකය මගින් ලබා දෙන සංඥාවන් මගින්ද ඒ ක්‍රියාත්මක කරගත හැකි විය යුතුය. ඒතර අපිට තියෙන්නේ මේ සඳහා තාර්කික පරිපථයක් නිර්මාණය කරන්න. අපි ඉස්සෙල්ලාම බලමු මේකේ තියෙන තර්ක මොනවද කියලා වෙන් කරගමු. මේකෙදි ඉස්සෙල්ලාම කියනවා දහවල් කාලයේ කියලා. එහෙනම් අපි ඒක නිරූපණය කරන්න A කියලා සංකේතයක් ගමු. ඒතර A එක වුණොත් දහවල් කාලය නිරූපණය වෙනවා. A බිඳුව වුණොත් රාත්‍රී කාලය නිරූපණය වෙනවා කියලා ගමු. ඊළඟට මේ ගානේ තියෙනවා කාර්යාලීය උෂ්ණත්වය සෙල්සියස් අංශක 25ට වඩා වැඩි වුණොත් කියලා. එහෙනම් අපි ඒක B කියලා සංකේතයකින් සංකේතවත් කරමු. B එක වුණොත් උෂ්ණත්වය සෙල්සියස් අංශක 25ට වැඩි වීම නිරූපණය වෙන විදිහටත් B බිඳුව වුණොත් උෂ්ණත්වය සෙල්සියස් අංශක 25ට වඩා අඩු වීම නිරූපණය වෙන විදිහටත් අපි ගමු. ඊළඟට මේකෙදි කියනවා ඕනෑම අවස්ථාවකදී දුරස්ථ පාලකය මගින් ලබා දෙන සංඥාවන් මගින්ද මේක ක්‍රියාත්මක කරගත හැකි විය යුතුයි කියලා.
එහෙනම් අපි තව C කියලා සංකේතයක් ගමු. මේ දුරස්ථ පාලකයේ සංඥාව ලැබීම සහ නොලැබීම නිරූපණය කිරීමට. මම ඒකෙදි C1 වුණොත් දුරස්ථ පාලකයේ ලැබීමත් C බිඳුව වුණොත් දුරස්ථ පාලක සංඥාව නොලැබීමත් නිරූපණය කරන්න. අපි දැන් මේ නිරූපණ තුනක් ගත්තා A B C කියලා. එහෙනම් මෙවුවා ප්‍රධානයන් වෙනවා මේ තාර්කික ద్వාරයට අපි නිර්මාණය කරන. මේකෙදි ඒ අවශ්‍ය සංඥා ලබා දෙන්න අපිට වෙනම සංවේදක සවි කරන්න පුළුවන්. ඒක වෙනම කාර්යයක්. ඒක දැන් අපි සාකච්ඡා කරන්නේ. ඒ සංවේදක මගින් ලබා දෙන ප්‍රධානයන් ගැන තමයි අපි සාකච්ඡා කරන්නේ. එතකොට අපි ඊළඟට සත්‍යතා වගුවක් නිර්මාණය කරලා සාකච්ඡා කරමු මේ ABC කොයි අවස්ථාවේදීද ප්‍රතිදානය 1 වෙන්නේ බිඳුව වෙන්නේ කියලා. මම දැන් ABC ප්‍රධානයන් ඇතුළත් කරලා F ප්‍රතිදානය සහිත සත්‍යතා වගුවේ කොටසක් සම්පූර්ණ කරලා තියෙන්නේ. මේකෙදි මේ ABC වලට ප්‍රධානයන් 3ක් නිසා ප්‍රධානයන් දෙන ආකාර වෙනස් වෙන්න පුළුවන් දෙකේ 3 වෙනි බලයක්. ඒ කියන්නේ 8 ආකාරයකට අපිට වෙනස් කරන්න පුළුවන්. ඒකෙදි මං පැටලෙන්නේ නැතුව පහසු වෙන්න ලියලා තියෙනවා මෙතන 0.4ක් ලියලා. ඊට පස්සේ තමයි 1.4 ලියලා තියෙන්නේ. ඊට පස්සේ 0.2යි 1.2යි 0.2යි 1.2යි ඊට පස්සේ 0.1 ආකාරයට ලියලා තියෙනවා. මේ ආකාරයට ලිව්වහම අපිට මග ඇරෙන්නේ නැති වෙන්න සියලුම ප්‍රධාන ආකාර වෙනස් වෙන ආකාර ලියා ගන්න පුළුවන්. අපි ඊළඟට සාකච්ඡා කරමු කොහොමද මේ F ගොඩනගන්නේ කියලා. මේකෙදි අපි දන්නවා මේ A කියන්නේ දහවල් කාලය වෙන්නේ 1 වුණොත් රාත්‍රී කාලය වෙන්නේ 0 වුණොත්. එහෙනම් B උෂ්ණත්වය 25ට වඩා වැඩි වුණොත් 1 උෂ්ණත්වය 25ට වඩා අඩු වුණොත් 0. C වලදී දුරස්ථ පාලක සංඥාව ලැබුණොත් 1 නොලැබුණොත් 0. ඒ ටික මතක තියාගන්න ඕනේ මේක පුරවන්න නම්. ඊට පස්සේ මේකෙදි අපි දන්නවා දුරස්ථ පාලක සංඥාව ලැබුණු ඕනෑම මොහොතකදී මේ F ප්‍රතිදානය කියන්නේ මේ AC එක ඔන් වෙන්න ඕනේ. එහෙනම් C එක වෙච්ච ඕනෑම අවස්ථාවකදී AB මොනවා වුණත් මේ AC එක ඔන් වෙන්න ඕනේ. හින්දා අපි AC එක ඔන් වීම එකෙන් නිරූපණය කරමු. මම මේ C එක වෙන සෑම අවස්ථාවකම එක කියලා නිරූපණය කරා. ඒතර අපිට පහසුයි මේ වගුව පුරවන්න. ඊළඟට අපිට කියන්නේ දහවල් කාලයේදී උෂ්ණත්වය 25ට වඩා වැඩි වීම. එහෙනම් දහවල් කාලය අපි නිරූපණය කරේ A1 වුණොත්. එහෙනම් A1 වෙලා B උෂ්ණත්වය 25ට වඩා වැඩි වීම අපි නිරූපණය කරේත් එකෙන්. එහෙනම් A1 වෙලා B1 වුණොත් F 1 වෙන්න ඕනේ. එහෙනම් A1 වෙලා 0 වුණොත් නෙමෙයි A1 වෙලා B1 වුණොත් 1 වෙන්න ඕනේ. තේරුණාද? මෙතන A1 වෙලා B1 වුණයි කියන්නේ දහවල් කාලයේදී උෂ්ණත්වය සෙල්සියස් අංශක 25ට වඩා වැඩි වුණොත් AC එක ඔන් වෙන්න ඕනේ. ඒක තමයි මේ නිරූපණය කරලා තියෙන්නේ. එතකොට අනිත් සෑම අවස්ථාවකදීම මෙතනදි වෙන්නේ රාත්‍රී කාලයේ 25ට වඩා අඩුයි කියන එක. එතකොට AC එක ඔන් වෙන්න ඕනේ නැහැ. ඒක මම 0යි කියලා නිරූපණය කරා. මෙතන දහවල් කාලයේ නෙමෙයි රාත්‍රී කාලයේ. මොකද 0නේ තියෙන්නේ. එහෙනම් රාත්‍රී කාලයේදී සෙල්සියස් අංශක 25ට වඩා වැඩි වෙනවා. එතකොට AC එක ඔන් වෙන්න ඕනේ නැහැ. ඊළඟට මේකෙදි කියන්නේ දහවල් කාලයේ උෂ්ණත්වය සෙල්සියස් අංශක 25ට වඩා අඩු අවස්ථාවේදී. එතකොට AC එක ඔන් වෙන්න ඕනේ නැහැ. ඒ නිසා මම මෙතන 0යි කියලා හඳුන්වනවා. මේකෙදි මේ F කියන්නේ AC එක ඔන් වීම සහ ඕෆ් වීම. AC එක ඔන් වෙන එක මම එකෙනුත් AC එක ඕෆ් වීම බිඳුවෙනුත් තමයි නිරූපණය කරලා තියෙන්නේ. එහෙනම් අපි කලින් කතා කරා සත්‍යතා වගුවක් තියේදී කොහොමද බූලියානු ප්‍රකාශනය ගොඩනගන්නේ කියලා. ඉස්සෙල්ලාම අපි තෝරගන්න ඕනේ මේ එක කියන අවස්ථා ටික. ඒ ටික AND ගේට් වලින් සම්බන්ධ කරලා ඊට පස්සේ OR ගේට් වලින් ඒ එක එකක් එකතු කරන්න ඕනේ. මම ඒ ටික ලියලා පෙන්නන්නම්. මෙතන ඒ බිඳුව නිසා
A bar B බිඳුව නිසා B bar C එක නිසා C. ඒ ආකාරයට A bar dot B dot C. මෙතනදී A dot B bar dot C. මෙතනදී A dot B dot C bar. මෙතනදී A dot B dot C. එතකොට මේ එක එකක් අපි O ගේට් වලින් එකතු කරන්න ඕනේ. මම මේක දැන් ලියලා පෙන්නන්නම්. F සමානයි A bar dot B bar dot C plus A bar dot B dot C plus මම මෙතනින් ලියන්නම් පේන නැති නිසා A dot B bar dot C plus A dot B dot C bar plus A dot B dot C. ඒතර මේ විදිහට එකතු වෙනවා. මේ ආකාරයට තමයි අපි සත්‍යතාවක ගොඩනගලා බූලියානු ප්‍රකාශනය ගොඩනගන්නේ. ඒකෙදි බූලියානු ප්‍රකාශනය ගොඩනගා ගත්තට පස්සේ අපිට තාර්කික පරිපථය ගොඩනගා ගැනීම පහසුයි. කලින් අවස්ථාවලදී මම සාකච්ඡා කරලා තියෙනවා බූලියානු ප්‍රකාශනය ගොඩනගා ගත්තට පස්සේ කොහොමද තාර්කික ద్వාරය නිර්මාණය කරන්න කියලා. ඒ නිසා මම මේ අවස්ථාවේදී ඒ ගැන සාකච්ඡා කරන්නේ නැහැ. අපිට මේ ගාන මීට වඩා පහසුවෙන් සුළු කරගන්න පුළුවන් තර්ක අවබෝධ කරගත්තොත්. මෙහි එක් තර්කයක් තමයි දහවල් කාලයේ උෂ්ණත්වය සෙල්සියස් අංශක 25ට වඩා වැඩි වුණොත් වායු සමන යන්ත්‍රය ඒ කියන්නේ AC එක ඔන් වෙන්න ඕනේ. මෙලෙස AC එක ඔන් වෙන්න නම් දහවල් කාලය වීම සහ උෂ්ණත්වය සෙල්සියස් අංශක 25ට වඩා වැඩි වීම කියන කරුණු දෙකම ඉටු විය යුතුයි. එහෙනම් ඒ දෙක සම්බන්ධ වෙන්නේ සහ කියන වචනේ. ඊට අමතරව අපිට කියනවා දුරස්ථ පාලකය මගින් සංඥාව ලබා දෙන ඕනෑම අවස්ථාවකදී මෙම AC එක ක්‍රියා කළ යුතුයි කියලා. එහෙනම් ඒකට දවල් වීමවත් සෙල්සියස් අංශක 25ට වඩා උෂ්ණත්වය වැඩි වීමවත් බලපාන්නේ නැහැ. එහෙනම් දවල් කාලයේ උෂ්ණත්වය සෙල්සියස් අංශක 25ට වඩා වැඩි වුණොත් හෝ දුරස්ථ පාලක සංඥාව ලැබුණොත් කියන තර්කය තමයි එතන තියෙන්නේ. එතකොට මේ තර්ක දෙක එකතු වෙන්නේ හෝ කියන වචනේ. මේ හෝ කියන වචනය සහ කියන වචනය අපි ගේට් දෙකකින් නිරූපණය කරනවා. සහ කියන වචනේ නිරූපණය වෙන්නේ AND ගේට් එකෙන්. හෝ කියන වචනේ නිරූපණය වෙන්නේ OR ගේට් එකෙන්. එහෙනම් අපි බලමු මේ තර්කය කොහොමද බූලියානු ප්‍රකාශනයකට ගොඩනගන්නේ කියලා. මේකෙදි අපි දහවල් කාලය වීම A1 කියන එකෙන් නිරූපණය කරා. උෂ්ණත්වය සෙල්සියස් අංශක 25ට වඩා වැඩි වීම B1 වීමෙන් නිරූපණය කළා. එතකොට දුරස්ථ පාලක සංඥාව ලැබීම අපි C1 වීමෙන් නිරූපණය කළා. එහෙනම් අපිට බූලියානු ප්‍රකාශනය ගොඩනගන්න පුළුවන් A සහ B සම්බන්ධ වෙන්නේ AND ගේට් එකකින් නිසා A.B ලෙසත් එය C එකතු වෙන්නේ OR ගේට් එකකින් නිසා +C ලෙසත් මේ ප්‍රකාශනය ගොඩනගන්න පුළුවන්. එතකොට මේ තියෙන්නේ මේ ගැටලුවේ බූලියානු ප්‍රකාශනය. තර්ක අවබෝධ කරගත්තොත් අපිට ඉතා සරල ආකාරයට මේ බූලියානු ප්‍රකාශනය ගොඩනගන්න පුළුවන්. ඊට පස්සේ අපිට තාර්කික ద్వාර පරිපථය නිර්මාණය කර ගැනීම පහසුයි. මේ විදිහට A සහ B AND ගේට් එකකුනුත් එහි ප්‍රතිඵලය C සමග OR ගේට් එකකුනුත් සම්බන්ධ කරලා අපිට තාර්කික ద్వාර පරිපථය නිර්මාණය කරන්න පුළුවන්. සංඛ්‍යාංක ඉලෙක්ට්‍රොනික පරිපථ ගත්තහම මූලික වර්ග දෙකක් තියෙනවා. ඒකෙන් පළවෙනි එක සංයුක්ත තාර්කික පරිපථ. දෙවෙනි එක අනුක්‍රමික තාර්කික පරිපථ. අපි ඉස්සෙල්ලම සාකච්ඡා කරමු සංයුක්ත තාර්කික පරිපථ කියන්නේ මොනවද කියලා. සංයුක්ත තාර්කික පරිපථ කියන්නේ ප්‍රතිදානය වර්තමාන ප්‍රධාන මත පමණක් රඳා පවතින පරිපථ වලට. මේ සඳහා උදාහරණ තමයි අපි කලින් සාකච්ඡා කරපු තාර්කික ద్వාර
N ద్వాරය, O ద్వాරය ආදී තාර්කික ద్වාර. අනුක්‍රමික තාර්කික පරිපථ කියන්නේ ප්‍රතිදානයේ වර්තමාන ප්‍රධාන මත වෙන්න අතීත ප්‍රධාන මතද රඳා පවතින පරිපථ. අපි දැන් ඒ ගැන සාකච්ඡා කරමු. අපි දැන් කතා කරමු අනුක්‍රමික තාර්කික පරිපථ වලට අදාළ පිළිපොළ පරිපථ පිළිබඳව. අපි ඉංග්‍රීසි වලින් කියනවා ෆ්ලිප් ෆ්ලොප් කියලා. මේ අනුක්‍රමික තාර්කික පරිපථවල මතක කොටස් තමයි මේ පිළිපොළ වලින් නිර්මාණය වෙලා තියෙන්නේ. අපි කතා කරනවා NAND සහ NOR ద్వාර භාවිතා කර සකසා ඇති පිළිපොළ පරිපථ පිළිබඳව. අපි මේ පිළිපොළ පරිපථය SR පිළිපොළිය කියලා හඳුන්වනවා. මේ පිළිපොළියක් කියන්නේ එහි ප්‍රතිදානය ප්‍රධානයන්ගේ වර්තමාන තත්ත්වය මත පමණක් නොව පෙර ප්‍රධානයක් මතද රඳා පවතින පරිපථයක්. අපි බලමු මේක සිදුවෙන්නේ කොහොමද කියලා. මේ තියෙන්නේ NOR ద్వාර භාවිතා කරලා සකස් කරපු පිළිපොළ පරිපථයක්. මේකෙදි S සහ R කියලා ප්‍රධානයන් දෙකකුත් Q සහ Q බා කියලා ප්‍රතිදානයකුත් තියෙනවා. මෙතන Q වල අනුපූරකය තමයි Q බා වලින් නිරූපණය වෙන්නේ. මේ තියෙන්නේ NAND ద్వාර මගින් සකස් කරපු පිළිපොළ පරිපථයක්. මෙහි ක්‍රියාකාරීත්වයත් NOR ద్వාරය වගේමයි සිද්ධ වෙන්නේ. ඒ නිසා මම සාකච්ඡා කරන්නම් NOR ద్వාරයකින් කොහොමද මේ පිළිපොළ පරිපථය ක්‍රියා කරන්නේ කියලා. දැන් අපි බලමු මේ NOR ద్వාර භාවිතා කරලා සකස් කරපු පිළිපොළ පරිපථය කොහොමද ක්‍රියා කරන්නේ කියලා. මේකෙදි අපි ඉස්සෙල්ලාම මේ S ට 1 කියන ප්‍රධානයත් R ට 0 කියන ප්‍රධානයත් දෙමු. එතකොට S1 R 0. එතකොට මෙතන 1 වුණාම අපි දන්නවා මෙතන 1 මෙතන 0 තියෙන්නේ. එතකොට 1යි 0යි NOR ద్వාරයකින් ඉවතට එද්දි ප්‍රතිදානය වෙන්නේ 0. එතකොට Q බා 0යි. එතකොට මෙතන 0 මෙතන R වලත් 0. අපි දන්නවා NOR ద్వාරයක 0 ආවොත් ප්‍රතිදානය එන්නේ 1යි. එහෙනම් Q 1 වෙනවා. ඊට පස්සේ අපි S වල 0 සහ R 0 කරමු. කොහොමද දැන් R 0? එහෙනම් අපි S 0 කරමු. S 0 R 0. එතකොට S 0 වුණාම කලින් මෙතන Q ආවේ 1 නිසා මෙතන ප්‍රධානය දැන් වෙන්නේ 1යි. 1යි 0යි වුණොත් අපි දන්නවා NOR ద్వාරයක ප්‍රතිදානය 0යි. එහෙනම් මේ අවස්ථාවේදී ප්‍රතිදානය 0යි. ඊට පස්සේ මෙතන මේ ප්‍රතිදානය 0 තමයි මෙතන ප්‍රදානය වෙන්නේ. එතකොට මේ 0යි මේ R වල 0යි වුණාම NOR ద్వාරයක ප්‍රතිදානය වෙන්නේ 1. එහෙනම් Q 1 වෙනවා. එතකොට ඕගොල්ලන්ට පේනවා මේ S 1 කරලා තියෙද්දි Q සහ Q බා වලගේ 1 බිඳුව S 0 කළත් Q සහ Q බා වල ප්‍රතිදානය 1 බිඳුව. එහෙනම් මේක වෙනස් වෙලා නැහැ. ඒ කියන්නේ S අයින් කරත් S වල ප්‍රධානය අයින් කරත් මේ ප්‍රතිදානයේ මතකයක් හැටියට පවතිනවා. අපි බලමු ඊළඟට S බිඳුවේ තියෙද්දි R 1 කරලා. S බිඳුවේ තියෙද්දි R 1. එතන R 1 වුණාම මෙතන Q බා වලගේ බිඳුවක් නිසා මෙතන බිඳුවයි. බිඳුවයි 1යි. බිඳුවයි 1යි NOR ద్వාරයක ප්‍රතිදානය වෙන්නේ බිඳුවයි. එහෙනම් Q බිඳුව වෙනවා. ඊට පස්සේ මෙතන Q බිඳුව නම් මෙතෙන්ට Q බිඳුව තමයි දැන් ප්‍රදානය වෙන්නේ. ඒතර බිඳුවයි S වල ආගියත් බිඳුවයි නිසා බිඳුවයි ප්‍රතිදානය වෙන්න ඕනේ 1. එහෙනම් Q බා 1 වෙනවා. ඊට පස්සේ අපි මෙතන R වල 1 අයින් කරමු. එතකොට R වල 1 අයින් කරාම බිඳුවයි S එහෙමම තියමු. එතකොට ආයෙත් බිඳුව අවස්ථාව ලැබුණේ. එතකොට R වලට බිඳුවයි මෙතන Q බා වල අගේ තියෙන 1. එහෙනම් 1යි බිඳුවයි නැවතත් ප්‍රතිදානය බිඳුවයි. එතකොට මෙතන ප්‍රතිදානය මෙතන ප්‍රදානය වෙනවා. එහෙනම්
මේ බිඳුවයි S වල බිඳුවයි Q බා වලට එන්නේ ආයේ එකයි කියලා. එතකොට ඕගොල්ලන්ට පේනවා මේ බිඳුව සපයන අවස්ථාවවලදී කලින් දීපු ප්‍රතිඵලයම මතකයක් හැටියට මෙයා තියාගෙන. එහෙනම් අපි මේ බිඳුව අවස්ථාව නම් කරන්නේ මේ පිළිපොළ පරිපතේ නෝද්වාරය භාවිතා කරලා තියෙන පිළිපොළ පරිපතේ මතකය කියලා. දැන් අපි බලමු මෙයාට එක කියන ප්‍රධාන දෙක දුන්නොත් මොකද වෙන්නේ කියලා. මෙයාටත් එක දුන්නොත් ඕගොල්ලෝ දන්නා මේ නෝද්වාරයක එක නම් අනිවාර්යෙන් පිළිතුර බිඳුවයි. ඒතර මෙතන ප්‍රතිදානය බිඳුවක් වුණාම මෙතෙන්ටත් එන්නේ බිඳුව කියන එක. ඒතර මෙයත් එක නම් එකයි බිඳුවයි වුණාම මෙතනත් ප්‍රතිදානය අනිවාර්යෙන්ම බිඳුව තමයි වෙන්නේ. එතකොට මේ Q සහ Q බා කියන දෙකම බිඳුව වීම නිසා එය වළංගු නොවන පිළිතුරක් වෙනවා. ඒ නිසා මේ SR පිළිපොළයට එක කියන ප්‍රධාන දෙක වළංගු වෙන්නේ නැහැ. එතකොට එක කියන ප්‍රධාන දෙක දුන්නොත් ඒක වළංගු නොවේ කියලා තමයි අපිට ගන්න වෙන්නේ. දැන් බලමු මේ SR පිළිපොළේ සඳහා කාල රූප සටහන අඳින්නේ කොහොමද කියලා. මේකෙදි මම S සහ R ප්‍රධානයන් තමයි මේ දක්වලා තියෙන්නේ. එතකොට S එක වුණාම සහ R බිඳුව වුණාම අවස්ථාව තමයි මේ. S එක වෙලා R බිඳුව වුණාම Q වෙන්න ඕනේ 1 Q බා වෙන්න ඕනේ බිඳුව. එහෙනම් මම මේක නිරූපණය කරන්න. Q එක වෙන්න ඕන නිසා මෙලෙස Q එක වීම නිරූපණය කරන්න. එතකොට මම මෙතන බිඳුව Q බිඳුව නිරූපණය කරන්න. Q බිඳුව වුණත් අනිවාර්යයෙන්ම ඒ අවස්ථාවේදී Q බා වෙන්න ඕනේ 1යි. ඒ නිසා මම Q බා මෙතනින් නිරූපණය කරන්න. දැන් අපි දන්නවා S එක වෙලා R බිඳුව වුණාම Q එක වෙලා Q බා වෙන්න ඕනේ බිඳුව. ඒතර මම ඒ ටික නිරූපණය කරා. ඊළඟට S බිඳුව කරලා R බිඳුව කරාම S බිඳුව කරලා R බිඳුව කරාම Q ඒත් එකෙහිම පවතිනවා Q බා බිඳුවේහිම පවතිනවා. මම ඒක නිරූපණය කරන්න. Q එකෙහිම පවතිනවා Q බා බිඳුවේහිම පවතිනවා. ඊළඟට S බිඳුවේ තියෙද්දි R එක කරලා S බිඳුවේ තියෙද්දි R එක කරලා එතකොට Q බිඳුව වෙනවා Q බා එක වෙනවා. Q බිඳුව වෙන්න ඕනේ Q බා එක වෙන්න ඕනේ. ඊට පස්සේ S බිඳුව R උත් බිඳුව කරලා. එහෙනම් S බිඳුව R බිඳුව නම් Q සහ Q බා පෙර පරිදිම බිඳුවේ සහ එකෙහිම පවතිනවා. Q බිඳුවේහිම පවතිනවා Q බා එකෙහිම පවතිනවා. එතකොට මේ ආකාරයට අපිට SR පිළිපොළය සඳහා කාල රූප සටහන ඇඳ දක්වන්න පුළුවන්. මම දැන් මේ වීඩියෝ එකෙන් තාර්කික පරිපථ සහ පිළිපොළ පරිපථ පිළිබඳව සාකච්ඡා කරා. එතකොට සංඛ්‍යාත පරිපථවල ක්‍රියාකාරීත්වය හැසිරීම සඳහා මේ තාර්කික පරිපථ අපිට අවශ්‍ය වෙනවා. and, or, not, and, no ආදී වූ තාර්කික පරිපථ ගණනාවක් පිළිබඳවම අපි පරිපථ සංකේත, සත්‍යතා වගු සහ බූලියානු ප්‍රකාශන ලියන්නේ කොහොමද කියලා සාකච්ඡා කරා. ඊට අමතරව අපි සාකච්ඡා කරා බූලියානු ප්‍රකාශනයක් දන්නා නම් සත්‍යතා වගුව ගොඩනගන්නේ කොහොමද, තාර්කික ద్వාරය ගොඩනගන්නේ කොහොමද, මේ වගේ අපි පැවරුම් කිහිපයක්ම කළා. ඊට පස්සේ අපි සාකච්ඡා කරා නැන් සහ නෝද්වාර භාවිතා කර සකස් කරපු පිළිපොළ පරිපථ පිළිබඳව. මේ ආකාරයට මේ වීඩියෝ එක අවසන් වෙනවා. ඒ වගේම මේ වීඩියෝ එක අවසන් වීමත් සමගම
අපි සම්පූර්ණ ඉලෙක්ට්‍රෝන විද්‍යාව පාඩමම සාකච්ඡා කරලා අවසන් වෙනවා. මම කලින්ම පළවෙනි වීඩියෝ එකෙන් අර්ධ සන්නායක පිළිබඳවත් දියෝඩ පිළිබඳවත් සාකච්ඡා කරා. එතකොට දෙවෙනි වීඩියෝ එකෙන් ද්විදಳ ට්‍රාන්සිස්ටර්ස් පිළිබඳවත්, තුන්වෙනි වීඩියෝ එකෙන් ඒකද්‍රව ට්‍රාන්සිස්ටර්ස් පිළිබඳවත්, හතරවෙනි වීඩියෝ එකෙන් කාරකාත්මක වර්ධක පිළිබඳවත් සාකච්ඡා කරා. මෙම වීඩියෝ එකෙන් තාර්කික ద్వාර සහ පිළිපොළ පරිපථ පිළිබඳව සාකච්ඡා කර අවසන් වීමත් සමගම සම්පූර්ණ ඉලෙක්ට්‍රෝන විද්‍යා පාඩම අවසන් වෙනවා.